අයිවන් සුබදැසනක් හිතවතුනි මාර්තු මාසයේ 14 වන ඉරිදා අපගේ මුණ ගැසීම ඔබ දිනන දවස අද ඒ දිනන දවසේ ඔබගේ සියලු ජයග්‍රාහී කටයුතු ජයග්‍රාහී ලීලාවෙන් ජයග්‍රාහී ශක්තියෙන් කරන්නට ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා කියන ප්‍රාර්ථනාව සමගින් අපි ඉරිදා දවසේ සතියාන්ත පත්තරේ මෙලෙස ආරම්භ කරන්නේ. ඔබ දන්නවා සතියන්තයේදී අප දෙදෙනා තමයි ඔය කටයුතු දෙන්නේ. විශේෂයෙන්ම ඉංග්‍රීසි පුවත්පත්වල තිබෙන්නේ මොනවද? ඒ හරහා මේ සිංහල පුවත්පත්වල තිබෙන තොරතුරුත් එහි අඩංගු වෙනවද? ඒ ඇතුළත් එහි නොවන කාරණා මොනවද කියලා හොයා බලන්න අපි සූදානම්. ඩීන් අයිබන් good morning. අයිබන් good morning චන්දන good morning සියලු දෙනාට. චන්දන අද පුවත්පත්වල මොනවද තියෙන්නේ කියලා බලන්න කලින් මං හිතුවා මේ ඔබ අද දිනනවා කිව්වහම ලොතරැයියක්වත් විකුණන්න හදනවද කියලා. ලොතරැයි වැදෙන්නත් ඕනේ නෑ දිනන්න. අපි පටන් ගමු. අපි සිංහල ජාතික පුවත්පත් වලින් පටන් ගන්නවා. විශේෂයෙන්ම එහිදී මේ දවස්වල වඩාත්ම අවධානයට යොමු තිබෙන කාරණාවක් තමයි පාස්කු ප්‍රහාරයේ මේ මෙහෙයුම්කරුවන් කවුරුන්ද මේ ගැන තමයි මුළු රටක්ම කතා කරන්නේ. ඇතැම් විට ජාත්‍යන්තර පවා හොයා බලන්න මේ ගැන වෙන්නට පුළුවන්. මේ අතර අද මව්බිම වාර්තා කරන ප්‍රධාන පුවතෙන් අද පත්තරේ පටන් ගන්නවා මෙන්න මෙහෙම. පාස්කු ප්‍රහාරයේ මහා මොලකරු නව්ෆ පසුපස සිටි දේශපාලඥයන් ගැන විශේෂ විමර්ශනයක් WK ප්‍රසාද් මංජුමය වාර්තා කරනවා. සහරාන්ට දේශපාලන රැකවරණය දුන් අය නව්ෆ සමගත් ගනුදෙනු කරලා. සිද්ධිය මෙන්න මෙහෙමයි වාර්තා වෙන්නේ. පාස්කුරිදා ප්‍රහාරයේ මහා මොලකරු ලෙස දැනට ත්‍රස්ත විමර්ශනාංශය විසින් හඳුනාගෙන සිටින මොහොමඩ් ඉබ්‍රාහිම් මොහොමඩ් නව්ෆය සමග සම්බන්ධකම් පැවැත් වූ දේශපාලඥයා සොයා බුද්ධි අංශ සහ ත්‍රස්ත විමර්ශන අංශය මගින් විශේෂ විමර්ශනයක් මේ වන විට සිදු කරමින් පවතින බව තමයි මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය රියාද් මිරාස් සරත් වීරසේකර මහත්මයා මව්බිමට ප්‍රකාශ කළා තිබෙන්නේ. තවත් කාරණාවක් කියනවා වසර ගණනාවක් තිස්සේ මේ මොහොමඩ් නව්ෆ කියන පුද්ගලයා කටාර් රාජ්‍යයේ සිට ඇති බවත් මේ පුද්ගලයා සමග කටාර් රාජ්‍යයේ ඇතුළු විදෙස් රටවලදී සහ මෙරටදී සම්බන්ධකම් පැවැත් වූ දේශපාලඥයන් කවුදයි කියා සෙවීම සඳහා මේ විමර්ශනය සිදු කරන බවත් මෙහිදී අමාත්‍යවරයා සඳහන් කරලා තිබෙනවා. ඉතින් මම හිතන්නේ අපේ රටට තවත් කළු පැල්ලමක් එක්කල මහා ප්‍රහාරයක් බවට පත් වුණා මේ පාස්කු ප්‍රහාරය. එහි මහා මොලකරුවන් නොයසේනම් මේ අයවලුම් පිටිපස සිටින්නා වූ හස්තයන් අදිසි හස්තයන් කවුද කියන කාරණාව තමයි එසේ සොයා බලමින් යන්නේ. ඔය අතර අපි ලංකාදීපයට යනවා. ඉරිදා ලංකාදීපේ වාර්තා කරනවා මෙන්න මෙහෙම කාරණාවක්. මෙන්න මෙහෙමයි ඔවුන් සඳහන් කරන්නේ. බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කරන කැබිනට් පත්‍රිකාව ළඟදීම දයසිරි ලියනගේ ලංකාදීපයට මේ වාර්තා කරනවා. මෙන්න ඒ කතාව. බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කිරීම සඳහා වූ කැබිනට් පත්‍රිකාව කඩිනමින් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමති සරත් වීරසේකර මහත්මයා තීරණය කර ඇත කියලයි මෙහිදී සඳහන් කරන්නේ. බොහෝ විට ලබන සතියේදී මේ කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කිරීමට නියමිත ඇති බවත් ඒ මහතා සඳහන් කරලා තිබෙනවා. විශේෂයෙන් මේ ගැන වැඩි විස්තර සමගින් වාර්තා කරනවා. දැන් මේ කාරණාව මේ බුර්කාව සහ මද්‍රසා පාසල් තහනම් කරනවා කියන කාරණාව අනිකුත් පුවත්පත් පවා අද වාර්තා කරනවා. අප යොමු වෙනවා දිවයින පුවත්පතට. මද්‍රසා පාසල් සහ අරාබි පාසල් 1986ක් තහනම් කීර්ති වර්ණකල සූරිය මේ වාර්තා කරනවා. මේ ඔබ දකින්නේ පුවත අර මීට පෙර කියූ පුවත හා සැසදෙනවා. විශේෂයෙන් මෙහිදී කියන කාරණාව තමයි මෙරට ඉස්ලාමීය අන්තවාදයට සම්බන්ධ මද්‍රසා පාසල් සහ අරාබි පාසල් මෙලෙසින් තහනම් කිරීමට රජය තීරණය කරලා තිබෙනවා. පසුගිය රජයේ සමයේ මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තුව මද්‍රසා පාසල් 1669කට සහ අරාබි පාසල් 317කට අවසර දී තිබුණි. ඒ සඳහා ජාතික බුද්ධි සේවාවලින් අවසරගෙන තිබී නැත කියලායි සඳහන් කරන්නේ. විශේෂයෙන්ම ඒ වගේම තමයි ඉස්ලාමීය අන්තවාදයට අදාළ පොත් 45ක් රේගුවෙන් මුදා ගැනීමට දර උත්සාහයක්ද රජය සොයාගෙන ඇත කියලා ඒ හා සම්බන්ධ තවත් දිගුවක් මේ හරහා මතුවන තවත් කාරණාවන් පිළිබඳව සඳහන් කරනවා. තවත් පුවත්පත් ගණනාවක මේ ආදි වශයෙන් තොරතුරු වාර්තා වෙනවා. අපි ඔබට ඒ ගැන කියන්නම්. අපි සූදානම් ඉංග්‍රීසි පුවත්පත් වෙත යමු. අපි ඉස්සරහම පටන් ගමු Sunday Observer පත්තරේ මොනවද තියෙන්නේ කියලා බලලා. main headline එක තියෙන්නේ level accusations but with correct information. Opposition should not mislead public, says President. ජනාධිපතිතුමා කියනවා චෝදනා කරන්න ඒ වුණාට හරි information එක්ක කියලා. President Gotabaya Rajapaksa said that the opposition can level accusations but with factually correct information. They should not divulge false information to mislead the public, and that is not what we expect from politicians. The President was addressing the 14th discussion with the village program at the Galagoda Gaol yesterday. President said that an opposition MP had told a public gathering that it was himself, Sri Lanka Pudujana Peramuna National Organizer, former Minister Basil Rajapaksa and Avantgarde Chairman Nissanka Senadipati who were behind the Easter Sunday attacks.
Therefore, I instructed the CID to summon the MP and obtain all information that is available with him regarding that. Otherwise, hiding information is some sort of criminal act, he said. However, when the MP was questioned by the CID, he had said that he had fainted and was unconscious and was not aware of such information. That is how they give false and unknown information to mislead the people. If we didn't question that false information given by the opposition MP, it would have been in the public domain. ජනාධිපතිතුමා කියනවා චෝදනා එල්ල කරන්න ප්‍රශ්නයක් නැහැ. ඒ වුණාට හරි නිසි තොරතුරු දෙන්න කියලා. නිවැරදි තොරතුරු දෙන්න. නිවැරදි තොරතුරු දෙන්න කියලා. එතුමා කියන්න යනවා මේ ළඟදී ඒ කියන්නේ විපක්ෂයේ മന്ത്രിවරේ කතාවක් පවත්වපු වෙලාවේ කියලා තියෙනවා පාස්කු ඉරිදා ප්‍රහාරවලට මේ ඒක පිටිපස්සේ ඉන්නේ ජනාධිපතිතුමා හිටපු අමතිතුමා බැසිල් රාජපක්ෂතුමා ඒත් සමග නිස්සංක සේනාධිපති මහතා තමයි මේ පාස්කු ඉරිදා ප්‍රහාර පිටිපස්සේ ඉන්නේ කියලා. අපි දැක්කා ඒ විශේෂයෙන්ම වාද්‍ය හරහා දැක්කා. මේ ජනතාව ඉස්සරහා තුමා කියන බොහොම සද්දෙන් කියනවා ඒක. හරිද? එතකොට ඒ සම්බන්ධයෙන් ජනාධිපතිතුමා CID එකට කියලා තියෙනවා එතුමාගෙන් ප්‍රකාශයක් ගන්න කියලා තවත් තොරතුරු තියෙනවා නම් ගන්න කියලා. හරිනේ. හරිනේ. ඉතින් එතුමාගෙන් තොරතුරු ගන්නකොට CID එකෙන් එතුමා කලන්තේ දාලා වැටලා කියලා තියෙනවා මේ මම දන්නේ නැහැ කියලා ඒ වගේ දෙයක්. එහෙම තමයි ජනතාවට වැරදි මතවාද දීලා ජනතාව මේ මගහරවන්නේ. ඒක ජනතාවට වැරදි මතවාද දුන්නාම කලන්දාලා වැටෙනවද? එහෙමත් වෙන්න පුළුවන්. කොච්චර වැටෙන්න ඕනද? විශේෂයෙන් CID එකේ ඒ සම්බන්ධයෙන් ආද්දි කලන්තේ දාලා වැටෙන්න පුළුවන් ඒ කට්ටියට. අපි බලමු තවත් කතාවක් Sunday Observer එකේ 14-day extension sought to submit findings. The 6-member ministerial committee appointed to study the final report of the Presidential Commission of Inquiry that probed the Easter Sunday attacks has sought an extension of 14 days to submit its findings, considering the sensitive and complexities in the issue. Earlier, the committee was scheduled to submit its report on 15th March. However, we want to study the Presidential Commission of Inquiry recommendations in depth due to the sensitivities and complexities before arriving at a final conclusion. මේකෙන් කියවෙන්නේ දැන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වාර්තාවක් මේව කළා තියෙනවා ජනාධිපති කොමිසමෙන්. ඒ කොමිසම තවදුරටත් විභාග කරලා ඒකේ මොන පියවරල් ගන්න ඕනද කියලා ඉදිරිපත් කරන්න මේ 6-member committee එකක්. ඔව්. 6 දෙනෙක් යුතු කමිටුවක්. කමිටුවක් පිටුවලා තියෙනවා. ඒ කමිටුව දැන් හෙට තමයි මේ වාර්තාව දෙන්න හිටියේ. දැන් ඒගොල්ලෝ තවත් දවස් 17ක මේ එක්ස්ටෙන්ෂන් එකක්. දීර්ඝ කිරීම නැත්නම් දීර්ඝ කාලයක් ඉල්ලලා තිබෙනවා. සති දෙකක් අපිට ඕන තව කියලා. ඒ කියන්නේ ඒකේ තියෙන කොම්ප්ලෙක්සිටිස් ඒ කියන්නේ ඒකේ මොකද ඒකට කියන්නේ මේ ඒ කියන්නේ ඒකේ තියෙන බැරෑරුම්කම වෙන්නට පුළුවන්. එහෙම මේ වචනක් ගන්න. බැරෑරුම්කම නිසා ඒක තවත් අත්හදා බලන්න නැත්නම් ඒ කියන්නේ හොඳට පරීක්ෂා කරන්න ඕන කියන කාරණාව තමයි උන් කියන්නේ. ඔව්. ඒ නිසා තවත් දවස් 14ක් ඉල්ලලා තියෙනවා. ඒත් එක්කම අපි ඊළඟට බලමු ඡායාරූපයක් තියෙනවා ගිය සතියේ අපේ Hindu බැතිපතුන් මහා ශිවරාත්‍රි උත්සවය සැමරුවා. ඒ සම්බන්ධයෙන් ඡායාරූපයක් තියෙනවා මහා ශිවරාත්‍රි the annual Hindu festival held in honor of God Shiva was celebrated by Tamils the world over on Thursday. The name also refers to the night when Shiva performed the heavenly dance. Maha Shivaratri is very significant for those on spiritual path. People observe Mahasivaratri as Shiva's wedding anniversary. Here devotees observe rituals at the Ganadevi Kovil in Sella Kataragama. මේ කියන්නේ කතරගම දේවාලයේ තිබිච්ච උත්සවයක් තමයි ඒ ඡායාරූපයෙන් පෙන්වන්නේ. අපි ඒත් එක්ක බලමු ගොඩක් කට්ටිය බලාපොරොත්තු වෙමින් ඉන්නවා කවදද provincial council elections. ඒ කියන්නේ පළාත් සභා මැතිවරණ කවද්ද වෙන්නේ කියලා ඒක මේ අවුරුද්දේ අග වෙන්න පුළුවන් කියලායි ඊළඟ කතාවෙන් කියවෙන්නේ. PC polls by year's end. Plans are underway to overcome obstacles related to the Provincial Councils Act and hold the long overdue Provincial Councils election under a mixed system by the end of the year. A senior official of the Public Services, Provincial Councils and Local Government Ministry said that the existing laws will be amended shortly to make way to hold the election. President Gotabaya Rajapaksa has called upon the relevant officials to expedite the process
to the election after meeting SLPP provincial councillors at the presidential secretariat on Friday afternoon. ජනාධිපතිතුමා කියලා තියෙනවා දැන් මම හිතන්නේ පළාත් සභා මැතිවරණ තියෙන්න දැන් කල් ඉවර වෙලා තියෙන්නේ. දැන් පවත්වන්න ඕන කාලේ හරි. කාලේ හරි. එම නිසා ඒ නීතිය වෙනස් කරලා මේ අවුරුද්දේ අග වෙද්දී මේ පළාත් සභා මේ මැතිවරණය තියන්න කියලායි කියලා තියෙන්නේ. සෝ එම නිසා ඒක ඒ වෙද්දී අවුරුදු ඉවර වෙන ඉස්සෙල්ලා වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඔව්. කොමන උත්තර ගිය සතියේ අපි දැක්කා තියෙනවා විශේෂයෙන්ම දැන් ওই පළාත් සභා මැතිවරණය ලබන වසරේ මුල තියන්නට බලාපොරොත්තු වෙනවා කියලා කොහොම නමුත් තාම දිනවකවානු කෙසේ වෙතත් දැන් කියන්නේ මේ වසරේ අගදී එය පවත්වන්නට කටයුතු සූදානම් වෙයි කියලා. අප දැන් සිංහල ජාතික පුවත්පත්වලට යද්දී විශේෂයෙන්ම මේ පාස්කු ප්‍රහාරය සහ ඒ ආශ්‍රිත කාරණා කතා කරමින් හිටියේ විශේෂයෙන්ම බුර්කාව සහ මද්රසා පාසල් තහනම් කිරීමේ ඒ විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනවා කියන කාරණාවත් සඳහන් වුණා. දැන් මේ ආදී අවශ්‍ය සඳහන් කරදී අප දුටුවා මීට පෙර විශේෂයෙන්ම අධිකරණ අමාත්‍යතුමා සඳහන් කරන්න යෙදුණා මුස්ලිම් විවාහ නීතිය සංශෝධනය කළ යුතුයි මේ ආදී වශයෙන් මේ ආරක්ෂාව සම්බන්ධයෙන් වෙන කාරණා පිළිබඳව තමයි හිදී අවධානය යොමු කළේ. දැන් මේ ආරක්ෂාව මූලික කරගෙන ගන්නට යෙදෙන ක්‍රියාදාමයක් විනා මෙය සංස්කෘතික බැදීම් වෙනස් කරන්නට ගන්න ක්‍රියාමාර්ගයක් නොවේ. ඔය අතර අසත් සාලි මහත්තයා යම් යම් ප්‍රකාශයක් සිදු කළා පසුගිය දවසක මේ සමාජයේ මහත් ආందోලනයක් ඇති කළා. එතුමාගේ ඒ ප්‍රකාශ සහ ඒ ආශ්‍රිතව මැතිවුණු කාරණා ඇතුළු බොහෝ තොරතුරු පිළිබඳව අප ඊයේ රාත්‍රී ලයිව් 88 ප්‍රවෘත්ති විකාශයෙන් ඔබට ගෙන හැරපෑවා. අප සූදානම් දැන් මේ මොහොතේ ඒ ගැන කතා කරන නිසාවෙන් ඒ වෙත අවධානය යොමු කරන්නට. අසත්සාලිව අනිවාර්යයෙන්ම අත්අඩංගුවට ගන්න ඕනේ. මොකද එයා කරු ප්‍රකාශය ආගමික අන්තවාදය සඳහා වෙන ප්‍රකාශයක්. ආගමික අන්තවාදය තමයි අවසානයේදී ත්‍රස්තවාදය දක්වා යන්නේ. ශරියා නීතිය අනුව එයා ක්‍රියා කරනවා නම් එයා යන්න ඕනේ සෞදි අරාබියට. එයාට ලංකාවෙ ඉන්න බෑ. ශ්‍රී ලංකාවේ ඉන්නවා නම් ලංකාවේ නීතියට අනුව තමයි එයා කටයුතු කරන්න ඕනේ. එයා විතරක් නෙමෙයි හැමෝම. අනිවාර්ය තියදී දැනුවත් තියෙනවා මම පුද්ගලිකව. මේ අතර අසත්සාලි මහතාද අද මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. මුස්ලිම් නීතිය මේ තියෙනවා. ඒක සරත් වීරසේකර දීපු එකක් නෙවෙයි. නැත්නම් ගෝඨාභය රාජපක්ෂ මහත්තයා දීපු එකක් නෙවෙයි. සරත් වීරසේකර මට කියන්න ඕනේ නැහැ මම සෞදි යන්න ඕනේ කියලා ශරියා ඕනේ නම්. දැන් මේ පැමිණිල්ල පළවෙනිම මාධ්‍යමෝ තියන්නේ කවුද? අර මුසම්මිල්. ඒකේ ලොක්කා කවුද? විමල් වීරවංශ. වහබ්වාදය. අන්තවාදී, ත්‍රස්තවාදී වහබ්වාදය. ජයන්ත සමරසිංහ. මේ තුන් දෙනාම ඉරේ ගිහලා ආපු කට්ටිය. මේ අතර ජාතික නිදහස් පෙරමුණේ මොහොමඩ් මුසම්මිල් සහ තවත් භික්ෂුන් වහන්සේ ඇතුළු පිරිසක් අද උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ අසත්සාලි මහතාට එරෙහිව පැමිණිලි යොමු කළා. අපි දන්නවා මේ වගේ අන්තවාදයෙන් මානස විකෘති කරගත්ත අය සමාජයට හානිකර ආකාරයෙන් මානසික විකෘතිතාව පෙන්නනවා නම් රජය මැදිහත් කළා ඒ විකෘතිතාවය පෙන්වන අසාධ්‍ය සාලිලාට ප්‍රතිකාර ලබා දීමට මැදිහත් විය යුතුයි. මාවනැල්ල බුදු පිළිම කැඩීමෙන් අනතුරුව ඔවුන් නිදහස් කර ගැනීමට කටයුතු කළ මේ අසත්සාලී හිටපු ආණ්ඩුකාරවරයා අද දවසෙත් එවැනි පන්නේ අන්තවාදීන්ට උඩගෙඩි දෙමින් කටයුතු කිරීම බරපතල වරදක්. සමාව ඉල්ලලා මේ ප්‍රශ්නවලට උත්තර ලැබෙන්නේ අන්තවාදයට යන අයට ප්‍රභාකරන්ට දීපු දඬුවම දිය යුතුයි. මේ අතර අද කළුතර පැවති උත්සවයකට එක් වෙමින් මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා සඳහන් කළේ බුර්කාව තහනම් කිරීමේ නියෝගයට තම අත්සන් තැබූ බවයි. ඊයේ මම අත්සන් කළා බුර්කාව තහනම් කරන ඒ නියෝගය, ඒ කැබිනට් පත්‍රිකාව. ඉතින් බුර්කාව කිව්වත් ඒකත් අපේ ජාතික ආරක්ෂාවට ඍජුව බලපාන දෙයක්. ඒක මේ ඊයේ පෙරේද ආපු ආගමික අන්තවාදීම සංකේතයක්. ඒ වගේම තමයි ජාතික අධ්‍යාපනයක් අනුව නොකරන ලියාපදිංචි නොවිච්ච දහසකට වඩා තියෙන මද්දසා පාසල් හෙට අනිද්දා අපි තහනම් කරන්නට කටයුතු කරනවා. මේ තමයි ඇති වෙලා තියෙන තත්ත්වය. දැන් ඩීන් ඕක මේ විශේෂයෙන්ම මේ අප දකින්න දැන් ප්‍රංශ පවා ඔය බුර්කාව තහනම් කරනවා. ඊට පස්සේ ඊටාම මෑතකදී කරන්න යෙදුනේ ස්විට්සර්ලන්තේ. දැන් ස්විට්සර්ලන්තෙත් එහෙම කරගෙන යන්නේ මේ හැමදේම අවසානයේදී මේ ආරක්ෂාව ගැන විතර හිතන්නේ. නැතුව වෙනත් කාරණා නෙවෙයි. ඉතින් ඒ තත්ත්වය එසේ වද්දී අපි තියෙන තොරතුරු ඔබට කියන්නේ. දැන් නැවතත් පත්තරයට යද්දී දැන් පත්තරේ මීළඟට වඩාත් මේ දවස්වල දේශපාලන කරලී කතා වෙන්නේ මොකක්ද? ඒක චරිතයක් ගැන කතා වෙනවා. විමල් වීරවංශ මහත්මයා පිළිබඳව. ඒ කතා බහත් එක්ක එහි යාවත් කාලින වූ පොතක් තිබෙනවා. ඒ ගැන කියන්නම් ලංකාදීපයේ අද ප්‍රධාන පොත ලෙසින් තෝරාගන්නෙත් එයයි. විමල්ට එරෙහිව ආණ්ඩුවේ පසුපෙළ නැගිටි අජන්ත කුමාර අගලකඩ මේ වාර්තාව ගෙනෙන්නේ. මෙන්න කතාව. ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමති විමල් විරවංශ මහතාගේ ක්‍රියාකලාපයට එරෙහිව ආණ්ඩුව තුළ දැඩි සටනක් ගෙන යාමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත. විරවංශ මහතා ආණ්ඩුවේ සිටිමින් ආණ්ඩුව තවදුරටත් විවේචනය කරන්නේ නම් ඔහුගේ ප්‍රකාශ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ විවේචනය කිරීමට ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි
කියලයි ඔන්න කතා කරන්නේ සඳහන් කරන්නේ. ඒක එහෙම වෙද්දී ඒ ගැන තවත් තොරතුරු තියෙනවා තවත් පුවත්පත්වල දේශයට යනවා දේශයේදී කියනවා මෙන්න මෙහෙම කාරණාවක්. විමල්ට එරෙහිව අගමැතිට පැමිණිල්ලක් දේශපාලන වාර්තාකරු මේ දේශයට වාර්තා කරන්නේ. ජාතික නිදහස් පෙරමුණේ නායක අමාත්‍ය විමල වීරවංශගේ ක්‍රියාකලාපයට එරෙහිව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීන් අග්‍රාමාත්‍යවරයාට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ කියලායි සඳහන් කරන්නේ. දැන් මීට කලින් කිව්වා ඔවුන් පසුපෙළ මන්ත්‍රීවරුන් ඕට විරුද්ධව නැගී සිටිනවා කියලා. ඒ වගේම අගමැතිතුමාටත් මේ පිළිබඳව දැන් පැමිණිල්ලක් ඉදිරිපත් කරලා තිබෙනවායි කියන කාරණාව තමයි සඳහන් කරන්නේ. ඒ වගේ දේවල් තමයි දේශපාලන කරලියේ වඩාත්ම අවධානයට යොමු වෙලා තිබෙන්නේ. ඒ නිසා තමයි මේ පත්තරේ මුල් පිටුට අවිල්ලා තියෙන්නේ. ඊළඟට මේ දවස්වල වඩාත්ම කතාබහට ලක් වුණේ ඩීන් අපිත් කතා කළා. ඒ තමයි ජිනීවා මානව හිමිකම් සමුළුවේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ස්ථාවරයක් කුමක් වෙයිද? දැන් මෙන්න මේකේ අලුත් තත්වයක් පිළිබඳව දේශීය වාර්තා කරනවා මෙන්න මෙහෙම. ජිනීවා ඡන්ද 3ට කැඩේ. ලංකාවට එරෙහිව 20ක්, පක්ෂව 10ක්, මධ්‍යස්ථව 17ක දේශපාලන වාර්තාකරු මේ කාරණාවත් ලියනවා. ඒකෙන් කියවෙන්නේ ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා මානහිමිකම් කවුන්සිලේ යෝජනාවට ඡන්දය දීමේදී කොමිසමේ සමාජික රටවල ප්‍රබල බෙදීමක් හටගෙන තිබේ. ඒ අනුව එහි සමාජික රටවල් 47 මේ වන විට 3ට බෙදී සිටින බව තමයි තානාපති අංශ දක්වන ආරංචි මාර්ග අනුව සඳහන් කරන්නේ. එහිදී මෙන්න මෙහෙම දේශය කියනවා අප වෙත ලැබෙන ආරංචි මාර්ග අනුව මේට පෙර ශ්‍රී ලංකාවට පක්ෂව මත ප්‍රකාශ කළ රටවල් ගණනාවක් බටහිර ජාතීන් විසින් ඔවුන්ගේ පැත්තට හරවාගෙන ඇත. ඒ අනුව ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන අංක 46 දරණ යෝජනාවට පක්ෂව සමාජික රටවල් 20ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇතයි සඳහන් වෙයි කියලායි සඳහන් වන්නේ. ශ්‍රී ලංකාවට පක්ෂව රටවල් 10ක් ඡන්දය ප්‍රකාශ කරනු ඇත. ඉතිරි රටවල් 17ම මධ්‍යස්ථව සිටීමට තීන්දුව කර තිබේ කියලායි සඳහන් කරන්නේ. ඔබට මතකයි මීට පෙර අවස්ථාවේදී විශේෂයෙන්ම ඡන්දය විමසන අවස්ථාවේදී ශ්‍රී ලංකාව ඉදිරිපත් කරන්නට යෙදුණු නැත්නම් ශ්‍රී ලංකාවේ පාර්ශවයේ ඒ ස්ථාවරය සමගින් රටවල් 21ක් කටයුතු කළා. ඒ වගේම බ්‍රිතාන්‍ය, ඒ වගේම ජර්මනිය ඇතුළු රටවල් සමගින් කටයුතු කරපු රටවල් සංඛ්‍යාව 15ක් බවට පත් වුණා. එහිදී ජපානය, ඉන්දියාව ඇතුළු රටවල් මධ්‍යස්ථව සිටියා. දැන් මෙන්න මේ සංයුතිය වෙනස් වී තිබෙනවා. ඒ වෙනස්කම පිළිබඳව දේශීය මේ ආකාරයෙන් වාර්තා කරනවා. ඉන්පසු අපි යමු වෙනවා දිවයින පුවත්පතට. දිවයින පුවත්පතත් මේ හා සම්බන්ධ තවත් කාරණාවක් කියනවා. ඒක මෙන්න මෙහෙම බ්‍රිතාන්‍ය පාර්ශවයෙන් කියන කාරණාවක් තමයි වාර්තා කරන්නේ දිවයින. ශ්‍රී ලංකාවට අත පොවන්න ජාත්‍යන්තර අධිකරණයට බැහැ. බ්‍රිතාන්‍ය පවසයි කීර්ති වර්ණකුල සූර්යයි ලියන්නේ. එකෙන් කියන්නේ ශ්‍රී ලංකාවේ හමුදා නිලධාරීන් 28කට එරෙහිව එල්ල වී ඇති යුද අපරාධ චෝදනා විමර්ශනය කිරීමට ජාත්‍යන්තර අධිකරණයට නීතිමය බලයක් නැති බව තමයි මෙහිදී සඳහන් කරන්නේ. ඒ අනුව විශේෂයෙන් මෙහිදී සඳහන් කරනවා මේ ආකාරයෙන් කිසිදු ආකාරයකින් ශ්‍රී ලංකාවේ තත්වයන්ට අත පොවන්නට එලෙසින් හැකියාවක් නැති බව සඳහන් වෙනවා. ඉතින් මේ සඳහා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සහායක් නැතයිද අග්නිදිග ආසියා කටයුතු පිළිබඳ රාජ්‍ය ඇමති අහමද් සහම ඉවරයාද ප්‍රකාශ කරලා තිබෙනවා. මෙන්න මේ ආකාරයෙන් තමයි මේ ජිනීවා යෝජනාවලිය සහ ඒ හරහා මතුවෙන කාරණා කියන්නේ. හරි. අපි ඊළඟට බලමු සන්ඩේ අයිලන්ඩ් පත්තරේ මොනවාද පළ වෙලා තියෙන්නේ කියලා. ඉස්සලාම තියෙන්නේ හංවැල්ලේ මිනි වැළුම ගැන කතාවක්. අපි කියවලා බලමු. මේක ලියන්නේ නෝමන් පලියවඩන. Police score CCTV footage in strategic locations in a bid to find decapitated woman's head. Police have begun checking CCTV footage in other areas to find out whether where the policeman had thrown the head of the woman he decapitated and also whether any other had helped him to carry out the grisly killing at Hangwalla. The headless body of the woman was found inside a travelling bag at Dam Street and goes on to say, we are scoring CCTV images in certain strategic locations to gather more information on the movements of the sub-inspector implicated in the killing of the woman at a guest house in Hangwalla. Meanwhile, the funeral of the woman, identified as Dilini Yashoda Jayasundara, took place at the Teppanava Public Cemetery at Kuruvita on the 10th of March. Gela Kapadapu Gehanu Kenage Gela Olu Tama Hoyagan Hangwalla Naha. ඒ නිසා පොලිසියෙන් දැනට CCTV කැමරා ඒ කියන්නේ එතන හංවැල්ල ප්‍රදේශයේ විතරක් නෙමේ හැමතැනම CCTV කැමරා උපයෝග කරගෙන හොයනවා ඒ ගෙලට මොනවද උනේ කොහෙද තියෙන්නේ කියලා. ඒත් එක්කම වෙන කවුරු හරි හවුල් කරුවෙක් හිටියද වෙන කවුරු හරි මේ පොලිස් එක්කෙනාට SI උදව් කරනවාද කියලා හොයනවා කියලායි ඒකෙන් කියවෙන්නේ. ඒත් එක්කම වෙලාව බලමු.
මං කියන්න හැදුවේ ඒත් එක්කම ඒ අර මියගිය තැනැත්තියගේ දේහය භූමදානය කරා ගිය 10 වෙනිදා ඒ කියන්නේ කුරුවිට මේ කනත්තේ. අපි බලමු තවත් කතාවක් තියෙනවා මෙතන ලන්දේසි ස්වාමින් වහන්සේට මොකද උනේ කියලා තාම හොයාගෙන තිබෙන්නේ නැහැ. ඒකත් කාලයක් වෙනවා දැන්. ඒක දැන් වෙන කාලයක් වෙනවා. Government analysts finding reveal Dutch monk committed suicide. මේක කියවෙන්නේ එතුමා මේ සිය දිවි නසාගත්තාද? සිය දිවි නසාගත්තා කියලා තමයි පරීක්ෂා වලින් පෙන්වන්නේ කියලා. අපි කියවලා බලමු. Suresh Pereira writes a story. The mysterious death of Venerable Olande Jinaratna Thera was finally unraveled last week, with the government analysts determining that the Dutch monk had committed suicide. There were no toxic substances found in his body. A senior official said that the final toxicology report ruled out death due to poisoning. The bhikkhu's stomach contents were examined for traces of chloroform, drugs or any other toxic substances in his blood, but there was none. Coupled with 2 earlier reports, it can now be conclusively established that the monk took his own life, the official said. Government Analyst Department officials visited the Polgasdua Island hermitage at the time and examined the Dutch monk's hut as well. මේක කියවෙන්නේ එතුමාගේ මේ බඩ සහ රුධිර උන්වහන්සේගේ මේ බඩ හා මේ ලේ රුධිර පරීක්ෂා කරලා බලලා තිනවා. ඒත් එක්කම කිසිම වස වගේ ද්‍රව්‍යයක් හම්බෙලා නැහැ. ඒකෙන් කියවෙන්නේ ඒ ස්වාමීන් වහන්සේ මේ සිය සිය විනාසාගත්තා කියලා. හැබැයි අපි දැන් ඊට කලිනුත් කිව්වා අපි පත්තරේනුත් කිව්වා ඒ වගේම හැම මාධ්‍යයක්ම ඔය ගැන කතා කළා. උන්වහන්සේගේ දැන් ඒ සිරුර හම්බෙන්නේ ඒ දිය යට තිබිලා. ඔව්. ඒත් එකම මේ කකුල් දෙකේ ගලක් ගැට ගසලා තිබෙනවා. ඒක ටිකක් බැලුවම ටිකක් හරි අමුතු කතාවක්. උන්වහන්සේ දැන් කියන්නේ ඔලන්දේ ජිනරත්න ස්වාමීන් වහන්සේ උන්වහන්සේ ඇවිල්ලා භාවනානුයෝගීව භාවනා කරමින් හිටියා කියලා. එතකොට භාවනානුයෝගීව හිටි ස්වාමීන් වහන්සේ සියදි විනාසා ගන්නේයි. ප්‍රශ්න තියෙනවා. එතකොට මම හිතන්නේ ප්‍රශ්න වැලක් තියෙනවා. ඉතින් ඒවට උත්තර හොයාගන්න එක තමයි මම හිතන්නේ මේ දවස්වල විශේෂම පොලිසිය විමර්ශන කරන්නේ. අනිවාර්යයෙන්. අපි ඊළඟට තවත් කතාවක් බලමු. Sunday Island එකේ plastic prices shoot sky high. Raw material prices for domestic plastic industry supplying manufacturers of a range of essentials including fast-moving consumer goods and exports packaging as well as other pharmaceuticals and many more have hit recent peaks with fast rising global oil prices. Prices for the different grades are up to 60 to 100% and we have no option but pass increases to manufacturers using plastic-based packaging material. This will necessarily set off a chain reaction affecting consumers of a range of products. A large-scale manufacturer supplying plastic-based packaging material had said. Plastic ද්‍රව්‍ය නිපදවීමට අවශ්‍ය අමුද්‍රව්‍ය වල මිල ගණන් ඉහළ ගිහිලා තියෙනවා. එම නිසා ඒගොල්ලෝ කියනවා ඒ ගාන වැඩිවීම ඒගොල්ලන් අයිත් දෙන්න ඕනේ ඉතුරු කට්ටියට. ඒ කියන්නේ ඒ ද්‍රව්‍ය ගන්න කට්ටියට. එතකොට ඒකෙන් එක රිපල් ඉෆෙක්ට් එකක් වෙන්න පුළුවන්. ඒකෙන් හැම ප්ලාස්ටික් ද්‍රව්‍යයකම අවශ්‍ය දේවල් වල මිල ගණන් යන්න පුළුවන්. ඒ කියන්නේ මේ කියන්නේ පැකේජින් වලට ඒ කියන්නේ අපි වෙන භාණ්ඩයක් ගත්තත් ඒක ප්ලාස්ටික් වලින් පැකේජ් කරලා තියෙනවා නම් ඒකටත් අදාළයි. ඒ කියන්නේ හැම දෙයකම ගණන් යන්න පුළුවන්. මිල ගණන් යන්න පුළුවන් කියන එක තමයි ඒකෙන් කියවෙන්නේ. ඒ කියන්නේ කොහෙන් ගියත් අවසාන කියවෙන්නේ ගණන් යන එක තමයි. ඔව් ඒක අපිට තමයි එන්නේ. අපිට තමයි එන්නේ. අපි තවත් තොරතුරු කිහිපයක් කියනවා. දිවයින පත්‍රයට යනවා. දිවයින පුවත්පතේ අද මුල් පිටුවේ පළවෙනි ප්‍රධාන පුවතක් බවට පත් වෙනවා. දැන් පහුගිය දවස්වල නැගිනහිර ජැටිය ගැන කතා වුණා. කාලයක් කතා වුණා. ඊට පස්සේ ඒක හැම නැවතුණත් එක්කම බටහිර ජැටිය ගැන කතා වුණා. දැන් මේ දෙකම නැතුව දකුණු ජැටියක් ගැන කතා වෙනවා. එහෙම කියන්නේ දිවයින අදානිට ජෝන් කීල්ස්ට සහ වරාය අධිකාරියට දකුණු පර්යන්තය වෙකුණයි මනෝජ් ජබේදීර දිවයිනට ලියනවා මේ පුවත.
මෙන්න ඡායාරූපයකුත් සමගයි ලියන්නේ. කොළඹ වරාය දකුණු පරයන්තය සංවර්ධනය කිරීම සඳහා ත්‍රිපාර්ශ්වික ගිවිසුමක් යටතේ ලැබීමට රජය තීරණය කර තිබේ. ඒ අනුව ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඉන්දියාවේ අදානි සමගම සහ ජෝන් කිල්ස් ආයතනය මෙම සංවර්ධන සඳහා ගිවිසුම් ගතව තිබෙනවායි කියලා කතාව තමයි සඳහන් කරන්නේ. අදාළ පාර්ශ්ව අතර පැවති සාකච්ඡා පදනම් කරගෙන අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරන ලද සාකච්ඡා සම්මුති කමිටුව විසින් ඉදිරිපත් කරන ලද නිර්දේශ පරිදි මේ විදිහට මෙන්න මේ ආකාරයෙන් වසර 35ක කාලයක් සඳහා සංවර්ධනය කොට ක්‍රියාත්මක කර ආපසු බාර දීමේ පදනම යටතේ විශේෂයෙන්ම මේ පර්යන්තය සංවර්ධනය කිරීම පිණිස යෝජනා කරලා තිබෙනවා කියන කාරණාව සඳහන් වෙන්නේ. දැන් මට තියෙන ගැටලුව තමයි දැන් මේක බටහිර පර්යන්තය පිළිබඳවයි කතා කළේ. මොකද නැගෙනහිර පර්යන්තය දෙන්නට බෑ, විකුණන්නට බෑ, රජයේ සතුව තබා ගන්නට ඕන කියලා ඊළඟට දුන්න ඊළඟ නිර්දේශය තමයි බටහිර පර්යන්තය. දැන් මේ දකුණු පර්යන්තය කියන කාරණාව තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. අපි බලමු කොහොමද ඉදිරියේදී ඒ ගැන තොරතුරු වාර්තා වෙන්නේ කියලා. කොහොම නමුත් දිවෙන වාර්තා කරලා තියෙන තොරතුරු තමයි මම ඔබට කිව්වේ. ඒ සමගින්ම අපි යනවා සිළුමිණ ජාතික පත්තරේ මේ දවස්වල මේ එන්නත් කරන වැඩපිළිවෙල දිගින් දිගටම ක්‍රියාත්මක වෙනවා. අපි නිතරම කතා කළා අපි මේ ඉරිදා පත්තරේ. ඔය අතර විශේෂයෙන්ම AstraZeneca Covishield එන්නත ලබා දෙනවා. අප දන්නවා අවුරුදු 60ට වැඩි අයවලු සඳහා ලබා දීම සඳහා කටයුතු ආරම්භ වුණා. ඔය අතර රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නත ලංකාවට ගෙන්නන්නට අවශ්‍ය කරන ඒ අනුමැතිය ලබා දුන්නා. ඒ අනුව මේ ලංකාවට එන්නේ කවදාද? සිළුමිණ කියනවා මෙහෙම. රුසියන් එන්නත ලබන මස ශ්‍රී ලංකාවට තාරක වික්‍රමසිංහ මේ ලියනවා. COVID-19 රෝග මර්ධනයට ලොව ඉහළම ප්‍රතිශක්තිකරණ ශක්තියක් ඇති රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් V එන්නත ලබන මාසයේ ශ්‍රී ලංකාවට ආනයනය කර ජනතාවට ලබා දීමට කටයුතු කරන බව ඖෂධ නිෂ්පාදනයේ සැපීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහත්තයා කියලා තියෙනවා. මේ එක් එන්නතක් ඇමරිකන් ඩොලර් 10ත් 15ත් අතර මිලකට ලබා ගැනීමට සිදුවන බව පැවසූ මහාචාර්යවරයා එම එන්නත මේ වන විට ලෝකයේ වැඩියෙන්ම ඉල්ලුම ඇති එන්නත බවද පෙන්වා දුන්නායි කියන කාරණාව තමයි මෙහිදී සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. දැන් ඒත් එක්කම අපි යනවා දේශීය පුවත්පතට මේ හා සම්බන්ධ තවත් කාරණාවක් දේශීය කියනවා. අපි හොයා බලමු ඒ දේශීය කියන කාරණාව. ඒ ගැන එහෙම කියද්දි විශේෂයෙන්ම මෙන්න මෙහෙම කියනවා. ඒ කාරණාව ඒ කාල වකවානුව රුසියානු එන්නත තව සති දෙකකින් දේශපාලන වාර්තාකරු දේශයට ලියනවා. ඔවුනුත් කියන්නේ අර සිදුවීමම නැත්නම් ඒ කාරණාව තමයි. ඒ නිසා මම ඊට එහා යමක් කියන්න උත්සාහ කරන්නේ නැහැ. විශේෂයෙන්ම තව සති දෙකකින් මේ ස්පුට්නික් එන්නත ලැබෙන බව සඳහන් කරන්නේ. රජයේ එන්නත් කරන කමිටුවේ සභාපතිවරයා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා. ඒ සමගින්ම ලංකාදීප පුවත්පතට අප යොමු වෙනවා ලංකාදීපේ කියන තවත් තොරතුරකට. දැන් රෝගීන් ප්‍රමාණය අඩුද? දැන් අපි දන්නවා නේද ඩින් අපි හැමදාමත් ඉස්සර කිව්වා 800යි 900 දැන් ඒ බොහොම අඩු වෙලා තිබෙනවා. දැන් මොකක්ද මේ තත්ත්වය? මෙන්න මේ ගැන කියනවා මෙන්න මෙහෙම මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය කොරෝනා රෝගීන් අඩුවීම මතභේදකාරී. ඒ ගැන නිශාන්ත කුමාර බණ්ඩාරයි ලියන්නේ. කොරෝනා රෝග ආශ්‍රිතයන්ගේ අඩුවීමක් පෙන්눔 කළ දෙය සාපේක්ෂ අඩුවීමක්ද යන්න පිළිබඳ සොයා බැලිය යුතු බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය තමයි සඳහන් කරලා තිබෙන්නේ. ඒ පිළිබඳ සොයා බැලිය යුතු යාන්ත්‍රණය ලංකාව තුළ ලිහිල් වී ඇතැයි එම සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහත්මයා සඳහන් කරනවා. රෝග ආසාදිතයෙකු සොයාගත යුත්තේ සායනික රසායනාගාර පරීක්ෂණයකින් සාම්පල පරීක්ෂාවකින් පමණි කියලයි ඒකදී සඳහන් කරන්නේ. ඔන්න ඒ ගැන සඳහන් කරනවා තවත් කොරෝනා තතුවිත්ති පිළිබඳව ලියා තිබෙනවා. ඒ ගැනත් කියන්න තව ඉංග්‍රීසි පුවත්පතක තොරතුරු කියලා. අපි බලමු සිලෝන් ටුඩේ එකේ මොනවද තියෙන්නේ කියලා. දැන් අපි දන්නවා ලංකාවට දැන් අවුරුද්දකට වගේ කලින් කොරෝනා රෝගය ආවා. ඒත් පස්සේ බ්‍රිතාන්‍යයෙන් කොවිඩ් එකක් ආවා. දැන් දකුණු අප්‍රිකාවෙන් කොවිඩ් එකක් ඇවිල්ලා කියලායි කියවෙන්නේ. ඒ අර විකෘතිය. අපි බලමු කතාවේ මොනවද තියෙන්නේ කියලා. Dilenthi Jayamana writes this one. South African COVID-19 variant enters Sri Lanka. While Sri Lankans continue the vaccination program in vulnerable areas of the western province, the South African variant E484K mutation of the COVID-19 virus has been detected in a returnee who arrived from Tanzania at a quarantine center in Mahiyangane. Head of the National Center for Primary Care and Allergy Research at the University of Sri Jawaharlanapura, Dr. Chandima Jeevandara said on Friday that the university had sequenced samples from Mahiyangane, Avisawela, Palmadulla, Ahaliyagoda, Waduwa, Kuruvita, Biyagama, Matale, Rattota, Kalutara and Colombo Municipal Council areas. 80 of those samples had been those of the B1411 Sri Lankan lineage. However, one sample received from quarantine facility in Mahiyangane said that the E484K mutation.
Head of the NCPCAR said this has been a mutation of concern as problems may arise with vaccines as seen in the South African and Brazilian variants. මේකෙන් කියවෙන්නේ ලංකාවේ දැන් 8කින් සාම්පල් අරන් තියෙනවා කොවිඩ් වෛරසයෙන්. ඒකෙන් 7ක සාමාන්‍ය ලංකාවට අයිති ලංකාවේ ආවේනික වෛරසය තමයි තිබිලා තියෙන්නේ. හැබැයි එක්කෙනෙක්ගේ ඔය දකුණු අප්‍රිකාවෙන් එන විකෘතිය තමයි හොයාගෙන තියෙන්නේ. ඒකෙන් ඒගොල්ලෝ හිතන්නේ මේක සමහර විට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ දවස්වල තියෙන එන්නත ව්‍යාපෘතියත් එක්ක. ඒ කියන්නේ සමහර විට මේ එන්නත වැඩ නොකරන්න පුළුවන් වෙයි මේ දකුණු අප්‍රිකානු විකෘතියට. දැන් ඒ ගැන එක වෛද්‍යතුමෙකුත් සඳහන් කළා. ඒ දැන් මේ විකෘතියට ඒ ඔරොත්තු දෙන්නේ නැහැ කියලා. ඔව්. ඒකට ඒ නිසා ඒක තම බරපතල තත්ත්වයට යන්නත් පුළුවන් කියලා එතුමිය සඳහන් කළා. ඒක නිසා තමයි අපි තාම again එන්නත ගත්තත් නැතත් තාමත් මේ පරිස්සම් වෙන්න ඕනේ. අනිවාර්යයෙන්ම එන්නත ගත්තා කියලා බෑ. ගොඩක් තැන්වල දැන් අර එන්නතේ ගත්ත කට්ටිය දැන් බය නැතුව මාස්ක් අඳින්නේ. ඒක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. විශේෂයෙන්ම අපි දැන් පත්තරේ කතා කරද්දී අපි මෙහෙම අපි දෙන්න සාකච්ඡා කරනවා පත්තරේ තොරතුරුත් එක්කම ඔබ දැනුවත් කිරීමනේ අපේ යුතුයකම වෙන්නේ. මේ හැම මොහොතකම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු සංගමයේ වේවා නොයසනම් වෛද්‍යවරු පවා කියන්නේ මෙය ප්‍රතිශක්තිය වැඩි කරන එන්නතක් පමණයි. ඒක මේ ලෙඩේට අපි එහෙම කියමුකෝ. මේ ලෙඩේට බෙහෙත නෙමෙයි. බෙහෙතක් නෙමෙයි. ඒක ලෙඩේට බෙහෙත නෙමෙයි. ඒ නිසා ඊටාම හොඳින් අඳුර ගන්න ඕන. ඔබ එන්නත ගැහුවා කියලා රයිට්. දැන් මට ප්‍රශ්න නැහැ ඕන කොවිඩ් එකක් එන්නේ. එහෙම බෑ. ඒ නිසා මේක සරලව ගන්න එපා. අනිත් එක තමයි ඉදිරියේදී එන්නේ උත්සව කාලේ. ඒ නිසා සමාජයේ මිනිසුන් ගැවසීම වැඩි. එතකොට මේ බරපතල අවදානමකට යන්න පුළුවන්. ඒක තියෙන්නේ ඔබේ සහ මගේ අතේ. ඔව් අනිවාර්යයෙන්. අපි ඊළඟ කතාව බලමු. අපි ගිය සැරේ කතා කරා මේ ලිට්‍රෝ ගෑස් සමාගමෙන් මේ ඉල්ලීමක් කරලා තිබ්බා ගෑස් මිල පහත් කරන්නද නෑ. ඒක කවදාවත් වෙන්නේ නෑ. අපි ඉල්ලීම් කරන්නේ නැහැ නේද අපි? නෑ එහෙම දෙන්නම් ජනතාවට පොඩි සපෝට් එකක් දෙන්න අපි අඩු කරමු. එහෙම නැද්ද? එහෙම වෙන්නේ නැහැ. ගෑස් මිල ඉහළ නැංවීමට මේ ඉල්ලීමක් කරලා තිබ්බා. ඒත් එක්කම මේ සතියේ පත්‍රයේ තියෙන කතාවක් retail price of domestic gas Lafft seeks urgent revision. The managing director of Laff's Gas PLC has requested the Consumer Affairs Authority for an urgent revision of retail price of a cylinder of domestic LPG gas, citing that they are severely impacted by raising substantial financial losses. ඒ කියන්නේ Laff's Gas සමාගමේ අධ්‍යක්ෂකතුමා ඉල්ලීමක් කළා තියෙනවා පාරිභෝගික අධිකාරියෙන්. මේ ගෑස් මිල ගාන පොඩ්ඩක් වැඩි කරලා දෙන්න කියලා. ඒකගොල්ලන් මේ දවස් ටිකේ බොහෝසේ අලාභ දකිනවා කියලා. ඒකට උත්තරයක් අපිට හෙට්ටනින්දට පාරිභෝගික අධිකාරියෙන් ලැබෙන්න වෙයි කියලා ලැබෙන්න සලස්වයි කියලා මම හිතනවා. ළඟදී චන්දන මේ දවස් ටිකේ කොවිඩ් රෝගය සහ මේ වසංගතය තත්ත්වයට එක්ක පඩි හැම වැඩි වෙලා තිබ්බද? නෑ නේද? සාමාන්‍යයෙන් මම නම් අහලා නෑ පඩි වැඩි වෙනවා කොහෙවත් මේ දවස් ටිකේ පොඩ්ඩක් කතා කරලා පඩි ගැන කතා කරමු. වසංගත තත්ත්වෙත් එක්ක මම හිතන්නේ බොහෝ කාර්යාලවල එහෙම පඩි වැඩිවීමක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ වුණාට മന്ത്രിවරුන්ට පඩි වැඩිවීමක් ගැන කතාවක් තියෙනවා. ගොඩක් කියව තියෙනවා. සිංහල පත්‍රෙත් තියෙනවා. MPs monthly benefits to increase, writes JT De Silva. It has been decided to increase the monthly benefits granted to MPs, while each MP is also said to be provided with an insurance cover worth 1 million rupees. A proposal to this effect had been submitted by Speaker Mahinda Yapa Abhivartana to the Select Committee on Parliamentary Affairs. Sources said that the Select Committee had unanimously approved the Speaker's proposal. මේ කතානායකතුමා යෝජනාවක් කරලා තියෙනවා මේ മന്ത്രിවරුන්ට benefits එකෙන් ප්‍රතිලාභ පොඩ්ඩක් වැඩි කරලා දෙන්න කියලා. ඒත් එක්කම ඉන්ෂුරන්ස් පොලිසි එකක්. ඔව් කියන්නේ අර මේ රක්ෂණ වැඩි කරලා දෙන්න කියලා. රක්ෂණයක් රුපියල් මිලියනයක රක්ෂණයක් ලබා දෙන්න කියලා යෝජනාවක් කරලා තිනවා. ඒ යෝජනාව සම්මත කරලා තියෙනවා කියලායි ඔය කතාවෙන් කියවෙන්නේ. හැබැයි සිංහල පුවත්පත කරන් තියෙන්නේ ඔක දැන් මිලියනයකට මිලියනයක් කියලා කියන්නේ. හරි ලක්ෂ 10. හරි. ඔව් දැන් ජනතාව වෙනුවෙන් මේ දවස්වල කොවිඩ් හරහා ඇවිදිනවා. එතකොට ජනතාවට සේවය කරනවා. නිරන්තරයෙන්ම ගැටෙනවා. එතකොට ඒව වැඩි කරලා දෙන්න ඕනනේ. ඔව් අනිවාර්යෙන්. Sit on today තවත් කතාවක් තියෙනවා. JVP files FR against sugar tax fraud.
The JVP on Friday, the 12th, filed the fundamental rights petition in the Supreme Court against the sugar tax revision, which caused the state to lose 15.9 billion rupees in less than 5 months. As per a report submitted by the Ministry of Finance to the Committee of Public Finance held by MP Anura Priyadarshana Yapa on the 9th of March, the oligarchic sugar market took away all benefits from the government's decision to reduce the special commodity levy on sugar imports. This resulted in the government losing 15.9 billion in tax revenue to the state in less than 5 months. The FR petition was filed in the Supreme Court at 10 a.m. by former JVP MP Sunil Handunetti and lawyer Sunil Watagala. මේ දවස් ටිකේ ඔය ගැන කියන්න ඕන වෙලාව ඉක්මනින් බලන්න. හරි. රුපියල් 286කට මාසෙටම අන්ලිමිටඩ්. මේවා කොන්දේසි නැතුව දෙන්නේ එයාටෙල් විතරයි. මේ දවස් ටිකේ ආණ්ඩුවට අන්දරේ සීනි කෑවා වගේ සීනි කණ්ඩ වෙයි වගේ මට පේන්නේ. සීනි ප්‍රශ්නේ නිසා. සීනි ප්‍රශ්නයක් වෙලා තියෙන නිසා. ඒ කියන්නේ ගොඩක් තැන්වල කතා වෙනවා. ඔව්. දැන් මේකෙන් කියවෙන්නේ ආණ්ඩුවට රටට බිලියන රුපියල් 15.9ක අලාභයක් වෙලා තියෙනවා සීනි වල ටැක්ස් එක. ඒ කියන්නේ මේ ටැක්ස් එක අඩු කරන නිසා. ටැක්ස් එක අඩු කරානේ. ගිය ඔක්තෝබර් මාසේ සීනි ලංකාවට ගෙන්නීමේ ටැක්ස් එක අඩු කරනවා. අඩු කරා. ඒකෙන් වාසිය අලාභය වාසිය යන්නේ වාසිය යනවා ගෙන්නන අයට. ඔව්. අලාභ වෙනවා රජයට. අලාභ වෙනවා රජයට සහ රටට. ඒ සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනතා විමුක්ති පෙරමුණෙන් දාලා තියෙනවා ගිය මම හිතන්නේ සිකුරාදා. ඔව්. කියලා තමයි ඒ කතාව කියවෙන්නේ. අපි ඒ කතාව දිගට යනවා අපි බලමු. සිංහල පත්තරවල තියෙනවා ඒක. කොහොම නමුත් බදු ප්‍රතිපත්ති පිළිබඳව ඔය බදු වැඩි වෙන්නේ අඩු වෙන්නේ කොහොමද කියලා හිතා බලන්න වෙයි. අපි පත්තරේ බැලුවත් බොහෝ තැන්වල තිබෙන්නේ සිදු වුණු අලාභයන්, සිදු වුණු පාඩුවන්, නැත්තම් ලබාගත් කොමිස් මුදල්. එහෙම තමයි අපිට අහන්න ලැබෙන්නේ. 101ක් විතර අහන්න ලැබෙනවා. මෙන්න මේ වගේ වාර්තාගත ලාභයක් කියලා 101ක්. ඒක සතුට වෙන්න පුළුවන් දෙයක්. අපි යනවා ගැන කියන්නේ නැතුව අපි කියන දේ හැමදාම බලද්දී ඔබට අහන්න ලැබෙනවා. එහෙම නොවේ. දියුණු වෙන රටක, දියුණු වෙන සමාජ තලයක අහන්න ලැබෙන්නේ හැම දේවල් අපි කියනවා පොසිටිව් දේවල් කියලා. ධනාත්මක දේවල්. හැබැයි අපට ධනාත්මක දේවල් ලැබෙන්නේ මොන වගේද කියලා අපිම කිරා බලමු. අපිට මේ කාටවත් කියන කාරණාව නෙවෙයි. මේ සමාජයේ මේ පොළව තුලින් එන දේවල්. ලංකාදීපයට යන්නේ මා කතා කරමින් හිටියේ කොරෝනා තතුවිත්ති පිළිබඳව. ඒ අතර මෙන්න මෙහෙම කාරණාවක් වැඩි අවධානයක් යොමු කරනවා. රට සිට එන අයගේ නිරෝධායන කටයුතු යලි සමාලෝචනයට දයසිරි ලියනගේ මේ ගැන වාර්තා කරනවා. එකෙන් කියනවා පිටරට සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීම හෝ හුදකලා කිරීම සඳහා වූ වැඩපිළිවෙල සමාලෝචනය කරන ලෙසට රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය රජයට දන්වා තිබෙනවා පෙන්වා දී ඇත කියලායි සඳහන් කරන්නේ. මොකද මේ තියෙන තත්ත්වය සමගින් ඉදිරියේදී කළමනාකරණය මේ තත්ත්වය කළමනාකරණය කරගන්නට ඉදිරියේ දිගින් දිගට පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන වටපිටාව සැකසීම සඳහා. ඒ සමගින්ම අපි යනවා දේශීය පුවත්පත දැන් ඩීන් සඳහන් කළ ඉංග්‍රීසි පුවත්පතක තිබෙනවා මේ දකුණු අප්‍රිකානු වෛරස් විකෘතිය. වෛරසය නොවේ. ඒ වෛරස් විකෘතිය ලෙසිනුයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවා හඳුන්වන්නේ. බ්‍රිතාන්‍යයෙන් හඳුනා ගැනුනේ විකෘති වන්නට යෙදුණු COVID-19 වෛරසයේ විකෘතිතාවයක්. ඒ වගේම දැන් දකුණු අප්‍රිකාවේ ඒ වගේ මෙන්නම අලුත් කතාවක් අද වාර්තා කරනවා දේශය. බ්‍රසීලයේ මාරක වෛරසය මෙරටට ඇවිද්දයි පරීක්ෂණ සුගත් පී කුලතුංගාරච්චි මේ වාර්තා කරනවා. බ්‍රසීලය තුළ දැනට දැඩි ලෙස පැතිර යන වඩාත් හානිකර මාදිලීකට අයත් නව කොවිඩ් වෛරසය මෙතෙක් ලංකාව තුළින් වාර්තා වී නැති බවත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ මේ වන විටත් සිදු කරමින් පවතින බවත් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා සහ ප්‍රතිශක්ති විද්‍යාව සහ සෛල වෛද්‍ය විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහත්මයා දේශීය සමගින් ප්‍රකාශ කරලා තිබෙනවා. ඔන්න ඒ ගැන තමයි එලෙසින් වාර්තා කරලා තිබෙන්නේ. දැන් බ්‍රිතාන්‍ය එකක් නෙවෙයි, දකුණු අප්‍රිකාවක් නෙවෙයි, බ්‍රසීලය. විශේෂයෙන්ම ඔබ අපි ඩීන් පවා සඳහන් කළා මේක ඉතාමත්ම බරපතල තත්ත්වයක්. ඉතාලියේ නැවත හුදකලා කරමින් යනවා. ඉතාලියේ නැවත මිලානෝ එවැගේම එහි රෝම නගරය ඇතුළු ප්‍රධාන නගරවල පවා නැවත විවිධාකාරයේ හුදකලා කිරීම සහ විවිධාකාරයේ සීමා කිරීම කරගෙන යනවා. ඒ තරමට නැවතත් රුසියාවේ මේ තත්ත්වය ඔරුදු වෙන තත්ත්වයට පත් වෙලා තිබෙනවා. මෙයයි ඇත්ත. යම් කාලයක් යනවා සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. හිටි හැටියේ නැවත මතුවෙනවා. මේ වෛරසයේ තත්ත්වය ඒකයි. එය ජනතාව තුලින් තමයි මතුවන්නේ. අපි සූදානම් වෙනවා විශේෂයෙන්ම නැවත මව්බිමට යන්න. ඒ ගැන කියද්දි බ්‍රසීලයේ ඒ කතාව කියද්දි
මාත්‍රාවන් පිළිබඳව මෙහි දැන් සිදුවෙන මේ එන්නත් කරන වැඩපිළිවෙල යටතේදී දෙවන මාත්‍රාවක් පිළිබඳව කතා කළා. ඒ ගැන මෙන්න මෙහෙම සඳහන් කරනවා. දෙවෙනි මාත්‍රාව ගැන සැකයක් තියාගන්නට එපා මවුබිම වාර්තා කරනවා. විශේෂම ඔබට පේනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහත්මයා තමයි මේ ගැන කියන්නේ. කොවිඩ් එන්නතේ දෙවන මාත්‍රාව අවශ්‍ය වේලාවට කිසිදු ප්‍රමාදයකින් තොරව ලබා දීමට සියලු කටයුතු යොදා තිබෙන බැවින් ඒ පිළිබඳව කිසිදු සැකසංකාවක් තබා ගන්නට එපායි කියන කාරණාව තමයි විශේෂයෙන්ම එතුමා සඳහන් කරන්නේ. ඒ සමගින්ම අප සිළුමිණට යනවා. සිළුමිණ පුවත්පතේ තිබෙන තොරතුරු මේ සියල්ලක්ම එකින් එක ඈඳෙන සැසඳෙන කාරණාවන්. සුභාෂිනී ජයරත්න මෙහෙම ලියනවා අර කාරණාවේ දිගුව දෙවැනි මාත්‍රාව අප්‍රේල් 20 වනදා සිට ලබා දෙන බවයි ඉන් කියවෙන්නේ. එන්නේ කතාව. COVID-19 වෛරසය මර්ධනය සඳහා ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා එන්නත මේ වන විට 7,50,000කට අධික පිරිසකට ලබා දී ඇති බව සඳහන් වෙනවා. ඒ අතර දෙවන මාත්‍රාව සඳහා අවශ්‍ය කරන කටයුතු ලබන අප්‍රේල් 20 වෙනිදා සිට එන්නත් කිරීම ආරම්භ වන බවද මෙහිදී සඳහන් කරලා තිබෙනවා. ඒ සමගින්ම හෙට පිළිබඳව සඳහන් කරද විශේෂම මෙන්න මෙහෙම සඳහන් කරනවා. ඒ තමයි ඔබ දන්නවා හෙට නැවත පාසල් විවෘත වෙනවා. බස්නාහිර පළාතෙත් ශ්‍රේණි 3ක් සඳහා පාසල් විවෘත වෙනවා. බස්නාහිර සිසුහු ලක්ෂ 2ක් හෙට පාසල් යති. සුභාෂිනී ජයරත්නමයි මේ වාර්තා කරන්නේ. මෙරට පාසල් 10,165ක් අතුරින් මාර්තු 15 වෙනිදා නම් හෙට පාසල් 8,809ක් සම්පූර්ණයෙන්ම විවෘත කරනවා. එහිදී බස්නාහිර පළාතේ පාසල් 1,356න් හෙට දින විවෘත වන්නේ 5, 11 සහ 13 ශ්‍රේණි සඳහා පමණයි කියන කාරණාවත් මෙහිදී සඳහන් වෙනවා. අපි බලමු Sunday Times කතා පත්තරේ මොනවද තියෙන්නේ කියලා. Indian Covishield consignment delayed, vaccine diplomacy in motion, writes Kumudini Hettiarachchi. Sri Lanka will not receive the expected balance of 1 million doses of Covishield vaccine from the Serum Institute of India on the timeline earlier pledged. The Sunday Times can further confirm today. මේ සම්බන්ධයෙන් මම හිතන්නේ මැති ඇමතිවරයෙක් කිව්වා මේ අපි දැන් මම හිතන්නේ සතියකට දෙකකට කලින් කිව්වා ඉන්දියාවට Serum Institute එකෙන් බැරි වෙයි කියලා අපිට බලාපොරොත්තු වෙන එන්නද සංඛ්‍යාව ලබා දෙන්න. ඒ වුණාට මම හිතන්නේ මැතිවරයෙක් එදා ගිය සතියේ කියලා තියෙනවා ඒක ප්‍රශ්නයක් කරගන්න නිවැරදි කාලය ලැබෙනවා කියලා. නිවැරදි කාලයෙන් ලැබෙනවා කියලා. දැන් Sunday Times එකේ report කරනවා නැහැ ඒගොල්ලන්ට දෙන්න බෑ කියලා. නැවතත් එහෙම කියනවා. ඔව්. We are unable to meet that commitment, leave alone in mid-March and April, a top source from the Pune-based institute who spoke on strict grounds of anonymity told the Sunday Times. His remarks were made this week after the management earlier weighed options of issuing a statement on the disruption supplies to Sri Lanka in the backdrop of a campaign of misinformation by a state minister, as an official of the State Pharmaceuticals Corporation carried out through the local media. They claimed that the stocks were due as scheduled. The Serum Institute in India, or rather the sources say that the agreement is one of several additional capacities we were to fulfill on behalf of AstraZeneca and the Indian government. The fire did not affect the production as such, but due to the increasing commitments, we need to ramp up our capacity. Hence this delay. Making kipenne enna Lankawate enna මේ ඩිලේ එක ඒ කියන්නේ ප්‍රමාදය තියෙන්නේ ඒ ඉන්ස්ටිටියුට් එක ඇති වෙච්ච ගින්න නිසා නෙමෙයි. ඒ වුණාට දැන් ලෝකයෙන් තියෙන ඉල්ලීම වැඩි වීම නිසා ඒගොල්ලන්ට අපිට මාර්තු අප්‍රේල් වෙද්දී එන්නද මිලියන දී ගන්නට බැරි වෙයි කියලායි ඒගොල්ලෝ කියන්නේ. ඉතින් දැන් රජයෙන් කියනවා නෑ ඒක කාලෙට එයි කියලා ඒත් මෙහෙමයි පත්තරෙන් කියවෙන්නේ. ඊළඟ කතාව අපි බලමු ministers cabinet bypass to fast track development. මේක මරු කතාවක්. The state institution could enter into agreements through the ministry secretary, treasury secretary given more powers, writes R. Ruby Thiessen. The government has decided to bypass the need to get approval of the minister and the cabinet if two state institutions decide to enter into an agreement in the future. In a circular, the Treasury Secretary S.R. Artigal says that the authority to enter into such agreements without the approval of the minister concerned or the cabinet will now be vested with the line ministry secretaries. ඒ කියන්නේ දැන් ඉස්සරහට ආණ්ඩුවේ දෙපාර්තමේන්තු දෙකක් මොකක් හරි බැඳීමකට එන්න වුවහොත් ඒ කියන්නේ ඒ සම්බන්ධයෙන් බාරව ඉන්න ඇමතිතුමාට
අවශ්‍ය නැහැ. ඒ දෙපාර්තමේන්තු දෙකේ ලේකම් දෙන්නට පුළුවන් ඒ කියන්නේ සාකච්ඡා කරලා සාකච්ඡා කරලා ඒ වැඩේ කරගෙන යන්න. සමහර ලාවට එතකොට හිතනවා අපිට මුකුත් හිතෙන්නේ නැහැ අපිට. මොකද හිතෙන්නේ නැහැ නේ. නෑ, මොකුත් හිතෙන්නේ නැහැ. මම ඒක නොකිය ඉන්නම් කියලා. ඒකයි මුකුත් හිතෙන්නේ නැහැ කිව්වේ. අපි බලමු ඊළඟට ඡායාරූපයක් තියෙනවා අපි කතා වුණා මේක ගැන බුර්කාවේ තහනම සම්බන්ධයෙන් ඡායාරූපයක් තියෙනවා ඒකෙන් කියවෙනවා ශ්‍රී ලංකා will soon join several other countries that have banned the burqa, a long loose garment covering the body from head to toe on security grounds. Describing the burqa as a symbol of extremism, Public Security Minister Sarath Weerasekara on Friday said he had signed a cabinet paper to impose the ban. However, there's confusion as to whether the authorities will allow the niqab that covers a woman's body except the eyes as seen in the picture taken in Colombo. මේ පින්තූරෙන් පෙන්වන්නේ බුර්කාවක් නෙමෙයි. මේකේ තියෙන්නේ නිකාබයක්. දැන් නිකාබේ සාමාන්‍යයෙන් ඇස් දෙක ඇරලා තියෙන්නේ. ඒත් මුළු ශරීරෙම වැහිලා. දැන් අපි දන්නවා තහනමක් සඳහා මේ සිකියුරිටි මිනිස්ටර් සරත් වීරසේකර මහත්මයා අත්සන් තබලා තියෙනවා කැබිනට් පත්‍රිකාවකට. ඒකෙන් තහනම් වෙන්නේ බුර්කාව. හැබැයි ප්‍රශ්නයක් ඇති වෙලා තියෙනවා නිකාබය තහනම් වෙනවද ඒකෙන් නැද්ද කියන එක. ඒකට සාමාන්‍ය ක්ලැරිෆිකේෂන් එකක් මම හිතන්නේ අමතිතුමා ලබා දෙයි. ඒත් එක්ක බලමු finance ministry admits 15.9 billion rupee revenue foregone revenue on sugar imports. Says orders came from President's office. Importers diverts ship in mid-sea to profit from decision outflow of dollars in midst of import restrictions, right Namini Vijayadasa. The Finance Ministry has admitted that the government's decision to drastically cut the tax on sugar in October last year had caused a foregone revenue of 15.951 billion while not achieving the desired effects on reducing retail prices. Treasury Secretary S.R. Article insisted that his office did not term this as a loss, rather it was a foregone earnings. The difference between earnings actually achieved and earnings that could have been achieved by way of tax arising from a policy decision taken by the government. බණ්ඩාගාර ලේකම්තුමා කියන්නේ මේ සීනි ඒ කියන්නේ ටැක්ස් එක නැති කිරීමෙන් අලාභයක් කියලානේ දැන් කියවෙන්නේ බිලියන රුපියල් 15.9ක අලාභයක් කියලානේ මේ භාණ්ඩාගාරයෙන් කියන්නේ ඒක අලාභයක් නෙමෙයි ලැබෙන්න ගිය ආදායමක් නැතිවීම පමණයි කියලා. පාඩු වෙලා නෙමෙයි එන්න තිබ්බ ආදායම නැතුණා. ඒක අලාභයක් නෙමෙයි කියලායි කියන්නේ. මම කල්පනා කළේ මේ කාලෙත් හිටියොත් එහෙම නිකන් හරි සීනියමති කෙනෙක් අනිවාර්යෙන් බ්ලඩ් ෂුගර් වැඩි වෙනවා. මේක හොයාගන්න බැරුව මොකක්ද වෙලා තියෙන්නේ කියලා. හරිය ඩීන් බොහොම ස්තුතියි එමනම් අද ඉංග්‍රීසි පුවත්පත්වල තොරතුරු කියන්නට ආවට අපි කියන කාරණා මේ පත්‍රයේ තියෙනවා විතරයි. නිකන් ඒටි අපිට අවශ්‍ය නැහැ. බොහොම ස්තුතියි අපි හම්බෙමු ලබන සතියේ. අයබෝන්. ඒ සමගින්ම හිතවතුනි අපි විරාමයකට යනවා. විරාමයෙන් පසු තවත් තොරතුරු සිංහල පුවත්පත්වලින් ඔබට කියනවා. සීනි වලින් තමයි ඉවරුනේ කතාව. හැබැයි සීනි වලින් තමයි පටන් ගන්න තියෙන්නේ. මොකද ලංකාදීපේ ගැන කියනවා. ඒ නිසා එකෙම පටන් ගමු. අලාභ පිට අලාභ වුණත් සීනි ගෙන්වීම දිගටම මහින්ද නිශ්ශංක ලංකාදීපේට වාර්තා කරනවා. බලන්නකෝ නැවැත්තුවත් එතනින් පටන් ගන්න ඕනේ. විශාල විදේශ විනිමයක් වැය කරමින් සීමාවකින් තොරව සීනි ගෙන්වීම තහනම් නොකිරීම ආනයනකරුවන්ගේ විමතියට හේතුවක් වී ඇති බව වාර්තාවේ ලංකාදීපේ එහෙම කියනවා. ඒ විමතිය එහෙම්මම තියෙන නිසා ඒ කාරණාව පමණක් කිව්වා. දැන් ඒත් එක්කම ඉංග්‍රීසි පුවත්පතක සඳහන් වුණා මේ පිළිබඳව ජනතා විමුක්ති පෙරමුණ යම් චෝදනාවක් එල්ල කරමින් කතා කරනවා. මෙන්න ඒ පිළිබඳව සඳහන් කරමින් මව්බිම කියනවා සීනි බදු වංචාව ගැන හඳුන්ගේ පැමිණිල්ල අනුරාධා හේරත් වාර්තා කරන්නේ. ඉතිහාසයේ ව්‍යාපාරිකයන් රටේ රජවරුන් සමග එක්ව බදු වංචා කළ යුගයටම රටේ පසුබිම නිර්මාණය වී ඇති බව සඳහන් කරමින් තමයි සුනිල් හඳුන්නෙත්ති හිටපු මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ. එතුමා කියන කාරණාව තමයි විශේෂයෙන්ම කෝප් කමිටු හිටපු සභාපති ජවිපේ දේශපාලන මණ්ඩල සභික සුනිල් හඳුන්නෙත්ති සීනි බදු වංචාවට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි මේ ගැන සඳහන් කරලා තිබෙන්නේ. ඒ වගේම ඒ පිළිබඳව සඳහන් කරමින් වෙන මෙහෙම සීනි බදු සල්ලි ගිය තැන අමරවීර කියයි එයත් මව්බිම වාර්තා කරනවා.
කොහෙද මේ සල්ලි ගිහිල්ලා තිබෙන්නේ? සීනි ආනයන බද්ද අඩු කිරීමෙන් මහජනතාවට ලබා දීමට තිබූ සහනය ඉහළම පෙළේ ජාවාරම්කාරයන් පිරිසක් සාක්කුවේ දමාගෙන තිබෙන බව පවසන පරිසර ඇමති මහින්ද අමරවීර මහතා මෙහිදී කොතැනක හෝ වරදක් සිදු වී ඇති බැවින් රජයක් විදිහට මේ අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්න ඕනෑ කියලා පවසනවායි කියන කාරණාව තමයි එතුමා සඳහන් කරලා තිබෙන්නේ. ඔන්න එතුමා ගැන කියනවා. ඒ සමගින්ම අපි යනවා බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයාගේ අලුත් වැඩකට ඒ වැඩක් පිළිබඳව කියන්නට. මොකක්ද මේ බන්දුල අලුත් වෙළඳ ප්‍රතිපත්තියකට සැරසෙයි ජේ.ටී. ද සිල්වායි ලියන්නේ. ගැසට් නිසා එතුමා පසුගිය කාලේ ඉතාම ජනප්‍රිය වුණා. ඔන්න එතුමාගේ අලුත් වැඩේ පිළිබඳව මෙසේ සඳහන් කරනවා. මොකක්ද මේ කාරණාව පිළිබඳව අපි කතා කරන්නේ. නව ජාතික වෙළඳ ප්‍රතිපත්තියක් සැකසීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංගගේ සභාපතිත්වයෙන් යුත් විද්වත් කමිටුවක් පත් කර ඇති බව මේ අමාත්‍යවරයා ආචාර්ය බන්දුල ගුණවර්ධන මහත්මයා සඳහන් කරනවා. යනුව නව වෙළඳ ප්‍රතිපත්තියක් පිළිබඳව එතුමා අදහස් දක්වන්නට නියමිතයි. ඔය අතර ඉංග්‍රීසි පුවත්පත්වක තිබුණ කාරණාවදීන් සඳහන් කළා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කල දවස හොඳයි කියලා අනාගතයේදී. ඒ ගැන අද මව්බිමත් කියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මල්ල තරවේ ජේ.ටී. ද සිල්වාමයි මේ ගැන ලියන්නේ. ඒ ගැන කියන්නත් ඕන. යෝජනාව කතානායකගෙන් ලක්ෂ 10ක රක්ෂණයකුත් නැත්නම් රුපියල් මිලියනයක ලක්ෂණයකුත් කියලා ඔන්න සඳහන් කරන ඔබ දකින්නේ එයයි. අපි බලමු ඒ ගැන කියද්දී පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ මාසික දීමනාව ඉහළ නැංවීමට සහ එක් මන්ත්‍රීවරයෙකු සඳහා රුපියල් දසලක්ෂයක රක්ෂණ ආවරණයක් ලබා දීමට යයි. මේ සම්බන්ධ යෝජනාව කතානායක මහින්ද අබේවර්ධන මහතා පාර්ලිමේන්තු පිළිබඳ කටයුතු පිළිබඳ කාර්ක සභාවෙත ඉදිරිපත් කරලා තිබෙනවා. විශේෂයෙන්ම එහිදී තවත් බොහෝ කාරණා සඳහන් කරනවා. ඉතින් මේ හැම දෙයකින්ම අවසානයේදී කියවෙන්නේ බොහොම කෙටියෙන් ජේ.ටී. ද සිල්වා ලියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මල්ල තරවේ. සාමාන්‍යයෙන් අපි ව්‍යවහාරයේ මල්ල තර වෙනවා කියන්නේ කරල පැහෙනවා කියන්නේ කල දවස හොඳයි කියන්නේ හැමදේම අවසානයේදී එකක් විදිහට ගත්තාම බොහොම හොඳයි කියන එක. ඒ නිසා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඔන්න දෙයියන්ගේ පිටින් හොඳ දවසක් එළියට එනවායි කියන කාරණාව තමයි එහිදී කතා කරන්නේ සඳහන් කරන්නේ. ඒ බව ලංකාදීපයත් කියනවා මෙහෙම. මන්ත්‍රී රක්ෂණය ලක්ෂ 10 තෙක් වැඩි වෙයි දයසීල ලියනගේ ගැන වාර්තා කරනවා. බලන්නකො කාටුනයක් තියෙනවා. මන්ත්‍රීතුමෙක් උපැසියුලක් පළඳලා බොහොම සතුටෙන් ආයිබොන්ඩ කියනවා. මොකද මල්ල තර වෙලා. ඒ නිසායි ඒ සතුට ඔවුන්ට ලැබෙන්නේ. ඒ ගැන එහෙම ලංකාදීපේ කියද්දී අපි සූදානම් වෙනවා දේශීය පුවත්පතට යන්නට. විශේෂයෙන් මේ ගැන කියන කාරණා බොහොමයක් තිබෙනවා. දේශීයෙන් තවත් තොරතුරක් උපුටා ගන්න ඔබට කියන්නට. ඒ අනුව දේශීය කියන තවත් කාරණාවක් තමයි මේ ටිකක් වෙනස් විදිහේ කාරණාවක්. ඖෂධ අධිකාරියෙන් ලෝක ප්‍රකට විද්වතා දොට්ට දේශපාලන වාර්තාකරු ලියනවා. මේ ටිකක් බැලු බැලමට බලන්න හිතන කතාවක් නිසා තෝරා ගන්නවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මෙරටින් බිහි වූ විශිෂ්ටතම විද්වතෙකු ලෙස ජාත්‍යන්තර කීර්තියට පත් වෛද්‍ය පාලිත අබේකොන් මහතා ශ්‍රී ලංකා ඖෂධ නියාමන අධිකාරියේ මෙතෙක් දරු අධ්‍යක්ෂ දුරෙන් ඉවත් කර ඇති බව වාර්තාවේ. ඔහු එමත අනතුරෙන් ඉවත් කොට පුහුණුවන වෛද්‍යවරයෙකු එමත අනතුර සඳහා ඖෂධ නිෂ්පාදනය සහ නියාමනය පිළිබඳ අමාත්‍යාංශය විසින් පත් කර තිබේ කියලයි ඔන්න සඳහන් කරන්නේ වාර්තා කරන්නේ. ඒ ගැන කියද්දී අපි යනවා තවත් තොරතුරු කියන්නට මවුරට පුවත්පතට. මවුරට පුවත්පතෙන් උපුටා ගන්නවා මෙන්න මෙහෙම තොරතුරක්. පසුගිය දවස්වල විශේෂයෙන්ම ලංකාවට විදේශවලින් මේ මත්ද්‍රව්‍ය ගෙනෙන ප්‍රධාන තිප්පලක් බවට මේ මන්නාරම් ප්‍රදේශයේ ආශ්‍රිත මුහුදු කලාපය තෝරාගෙන තිබුණා. හැබැයි මෑත කාලයේනව එය දකුණු පළාතේ එක් ස්ථානයක් කේන්ද්‍ර කරගෙන පැවැත්වෙනවා නැත්නම් ව්‍යාප්ත වී ඇති බවට තොරතුරු ලැබී තිබෙනවා. මෙන්න මේ ගැන මවුරට කියනවා මෙහෙම. වැලිගම ජාත්‍යන්තර කුඩුපුරයක් ලෙස ප්‍රකාශයට පත් කෙරේ ප්‍රේමලාල් විජේරත්නයි මේ ශීර්ෂ පාඨය සමගින් මේ කතාව ලියන්නේ. දකුණු පළාතේ වැලිගම කේන්ද්‍ර කර ගනිමින් පොලිස් විශේෂ කාර්ය බලකාය මද්‍රව්‍ය කාර්යාංශය නාවික හමුදා විරලාරක්ෂක කණ්ඩායම් සහ රේගුව එකබද්ධව විශේෂ මෙහෙයුමක් මේ වන විට ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහත්මයා ප්‍රකාශ කළ තිබෙනවා. එම විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇත්තේ එම ප්‍රදේශයේ කේන්ද්‍ර කර ගනිමින් ජාත්‍යන්තර මත්ජාවාලයක් නැත්නම් මත්ද්‍රව්‍ය ජාලයක් සමග සම්බන්ධතා ඇති මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් පිළිබඳව තොරතුරු බොහොමයක් හෙළිවීම සමගින් කියලා වාර්තා වෙනවා. ඔබ දන්නවා පසුගිය කාලේ එවැනි වැටලීම් මේ දකුණු පුරවරෙන් වඩාත් අහන්න ලැබුණා. ඔබ දන්නවා විශේෂයෙන්ම කාන්තාවක් සහ ඇගේ ස්වාමි පුරුෂයා බව කියන පුද්ගලයෙක් සමග අත්අඩංගුවට ගත්ත වාහනයක යද්දී මේ ආදි වශයෙන් තොරතුරු බොහොමයක් අහන්න ලැබුණා. ඔය අතර මෙන්න මෙහෙම තොරතුරක් වාර්තා කරනවා මවුරට යුද හමුදාව වැඩට බසී ප්‍රේමලාල් විජේරත්න ලියන්නේ.
මොකද්ද මේ කාරණාව? පසුගිය ජනවාරි මාසයේ සිට මේ දක්වා උතුරු නැගෙනහිර ප්‍රදේශවල වන විනාශයන් සිදු කරමින් නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ සැකකරුවන් 120 දෙනෙකු යුද හමුදාව විසින් අත්අඩංගුවටගෙන තිබේ. එම වැටලීම් සිදු කර ඇත්තේ යුද හමුදා ඩ්‍රෝන කැමරා නිරීක්ෂණ වලින් සිදු කළ පරීක්ෂණ වලින් ලැබුණු තොරතුරු මත බව මෙහිදී සඳහන් කරන යනුව මේ පරීක්ෂණ නොනවත්වා ඉදිරියට පවත්වාගෙන යන්නට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය වන බව තමයි සඳහන් වන්නේ. අප උපුටාගත්තේ මවුරට පුවත්පතෙන් හිතවතුනි අපි සූදානම් එලෙසින් සඳහන් කරමින් කෙටි විරාමයක් සඳහා යොමු වන්නට විරාමයෙන් අනතුරු අපි සූදානම් වෙනවා කාටුන් සමගින් ඔබ මුණ ගැහෙන්නට. සතයන්තේ පත්තරවල තියෙන කාටුන් මොන වගේද? අපි මුලින්ම බලන්නේ අද ලංකෝනිස් කාටුනේ ලංකාදීපේ. බලන්නකො ටිකක් ඔය මාස්ක් දාන් ඉන්න අයගෙන් ටිකක් ඔය නැහැය දිග කෙනා තමයි ලංකෝනිස්. එයාගේ යාළුවත් එක්ක ඉන්නේ. මෙන්න කතාව. අලියාවත ගාපු අන්දයෝ ටික අලියාගේ හැඩේ ගැන කිව්වේ එක විදිහටලු. ලංකෝනිස් කියනවා මෙහෙම. ඉතින් මේ හොඳට ඇස්පේන උදවිය පාස්කු වාර්තාව ගැන කියන්නෙත් ඒ විදිහටනේ. ඔන්න ලංකෝනිස්ගේ කතාව. ඒත් එක්කම අපි යන්නේ දේශීය පුවත්පතේ හිඩැස කාටුනේ බලමු. බලන්නකෝ වෙලා තියෙන හදිය මහා ප්‍රපාතයක කෙනෙක් එලිලා ඉන්නවා. පහලින් තියෙන ප්‍රපාතය දිහා බලාගෙන බැලුව බැලමට පේනවා කවුද කියලා. වෙනම ගමනකට තවම හිතක් නැහැ. මෛත්‍රීපාල සිරිසේන මහත්මයා කියූ ප්‍රකාශයත් ඔන්න උඩ තියෙනවා. ඔන්න ආණ්ඩුව නැමැති මේ මහ කන්දේ අග්ගිස්සෙල්ලිලා ඉන්නවා ප්‍රපාතේ පෙනිපෙනි කවුද එල්ලිලා ඉන්නේ? මෛත්‍රීපාල සිරිසේන මහත්මයා. වෙනම ගමකට තාම හිතක් නැහැ. එල්ලිලාමයි ඉන්නේ. ඒත් එක්කම අපි බලන්නේ අසංගීදුලිලි දේශයට අඳින ප්‍රධාන කාටුනේ. මේ කට්ටියක් මේ බැඩ්මින්ටන් සෙල්ලම් කරනවා. හොඳට බලන්නකො මොනවද වෙලා තියෙන්නේ කියලා. ඇස් බැඳගෙන ඉන්න මේ අය අපිට පේන්නේ මගෝඩිස්ලා. එක පැත්තක මගෝඩිස් කෙනෙක් බැඩ්මින්ටන් ප්‍රහාරය දෙන්නේ බැඳුම් කර වංචාව කියන පැත්තෙන්. අනිත් කෙනා සීනි බදු වංචාවෙන් පහර දෙන්නේ. පහර දෙන්න පාවිච්චි කරලා තියෙන මල මොකක්ද? ඒ මල තමයි ඔය පේන්නේ. සාමාන්‍ය ජනතාව තමයි මේ බැඳුම් කර වංචාවෙන් සහ සීනි බදු වංචාවෙන් දෙපසට දැලෙන් එහා පැත්තට මෙහා පැත්තට දෝලණය වෙන්නේ. ඔන්න වෙලා තියෙන හදිය අද දේශයට සංගීතුලින් අඳිනවා. ඒත් එක්කම අපි බලනවා ඉඩික්ලික් කාටුනේ සිළුමිණ පුවත්පතෙන්. බලන්නකො නිකම් පේන්නේ මිදුලක් අතු ගන්නවා වගේද? හොඳින් බලන්න. නීතිය කියන පුද්ගලයා රජය නැමැති ඉදලෙන් අන්තවාදී මතවාද නැමැති විෂ බීජ කෘමිසතුන් ඉවත් කරමින් යනවා. ඒකයි ඉඩික්ලික් කාටුනෙන් කියන්නේ. ඒත් එක්කම අපි යන්නේ ටිකක් ජනප්‍රිය කාටුනයක් සහ ජනප්‍රිය පුද්ගලෙක් ඇඳෙන කාටුනයක් බලන්න. ඒ ලංකාදීපයේ තොප්පි කාටුනය. බන්දුල ගුණවර්ධන මහත්මයා ඔලුව කහ කහ ඉන්නවා සාමාන්‍යයෙන් බොහෝ තැන්වල අපි දකිනවා. මෙන්න එතුමා කියන මෙහෙම කහ කෑවේ නෑ කියලා මැරෙනවද? අහන්නේ තොප්පිගෙන්. තොප්පි කියනවා මෙහෙම මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් අහුවාම මැරෙනවද කියලා බන්දුල ගුණවර්ධන ඇමතුමාගෙන් අහන. ඔබතුමා ගැනයි ඇඳෙන්නේ. ඒත් එක්කම ලංකාදීපයට පියල් අඳින ප්‍රධාන කාටුනේ අපි බලන්නේ. අන්න කතාව. මාර්ග තුනක් තිබෙනවා. මේ එක පුද්ගලයෙක් මාස්ක් එකක් දාගෙන මේ මාර්ග හරහා ඇවිදගෙන යන්න හදනවා. එක තැනක ගෑස් මිල පාර අවුරාගෙන ඉන්නවා. තව තැනකින් හාල් මිල දඩ මුගුරු සමගින් පහර දෙන්න බලන් ඉන්නවා. මේ හාල් මිල රිමෝට් කන්ට්‍රෝල් එකකින් ඈත ඉඳන් කවුද මන්දා මුදලාලි කෙනෙක් මෙහෙවනවා. ඒ මදිවට කොරෝනා වෛරසය මේ මිනිසා පසුපස පන්නනවා. මෙන්න සාමාන්‍ය ජනතාවට වෙලා තියෙන දේ. ඒත් එක්කම අපි ඒ පිටුවේ මැදෙන ඉරිදා කවිය කොහොමද කියන්නේ කියලා බලමු. බඩුමිල නැගී පාවෙයි බඹතලය මත කිරිපිටි ගෑස් ඇත මිල වැඩි කරන තැත සමාගම් නොවේයි ජන ජීවිතය වෙත පාලකයිනි සෙත සැලසිය යුතුව ඇත. අවසාන ඡේදේ අවසාන වචන අවසාන පැදිපෙළේ බොහෝ දේවල් කියනවා. ඒ පැදිපෙළ සමගින් අප අවසානයේ තෝරාගන්නේ අනුරාධ හිරිපිටියගේ හිටිවනය පැදිපෙළ දිවනිර්දා පුවත්පතෙන්. මොකක්ද ඒකෙන් කියන්නේ? කාටද කියන්නේ? අශෝක් පාස්කුවේ ඇත දිව පැටලීලා හර්ෂණ වැඩේ කෑවා සෙල්ෆිය දාලා. දැන් නැහැ අමුත්තන් හිරගෙට පැමිණීලා රංජන් ඔහේ පසුවෙයි දත් මිටි කාලා. රංජන් ඔහේ පසුවෙයි දත් මිටි කාලා. ඒ තමයි අනුරාධ හිරිපිටියගේ හිටිවනය පැදිපෙළ. ඒ ගැන හිතන්න කියන ඉල්ලීම සමගින් අපි සමුගන්නවා. සූදානම් විරාමයකින් පසුව නැවත ලෝක සිතිමින් ඔබ මුණ ගැහෙන්නට.
කරන සියලු නිමැවුම්